අයුබෝවන් ඔබ සැමටම විද්‍යාත්ත වෘත්තිකයන්ගේ සංගමේ සභාපති ශාන්ත සෙනරත් මහතා ඒ වගේම සංගමේ ලේකම් රුචිර ගුණසේකර මැතිණිය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදේනිය මහතා ඒ වගේම පැමිණ සිටින අනිත් වෛද්‍ය වෘත්තිකයන් ඒ වගේම අනිකුත් වෘත්තිකයන්ගේ අවසරයි මම මුලින්ම ස්තුතිවන්ත වෙනවා වෛද්‍ය අනුරුද්ධ පාදේනිය මහතාට ඒ වගේම වෘත්තිකයන්ගේ සංගමයට ශ්‍රී ලංකා රසායන විද්‍යා සංගමය වෙනුවෙන් මට මේ අවස්ථාවට ආරාධනා කිරීම පිළිබඳව මොකද මම මුලින්ම හිතන්නේ අපි කතා කරපු ගොඩක් දේවල් පොදුයි මේ ඇතිවෙලා තියෙන තත්ත්වය ඒ වගේම විශේෂයෙන්ම පොල් තෙල් පිළිබඳව පොල් පිළිබඳව වර්තමානයේ ඇතිවෙන නොයෙකුත් මත ගැටුම් ඒ වගේම තර්ක විතර්කත් එක්ක යම්කිසි ආකාරයක රසායන විද්‍යාඥයින් මේකට මැදිහත් උනේ කොහොමද වෙන්නේ කොහොමද කියන එක ගැන කිසියම් පැහැදිලි කිරීමක් කරන්න මම හිතන්නේ මහාචාර්ය රණවීර මහතා ඊටම පැහැදිලිව පෙන්눔 කළා විස ඒ වගේම ආහාර අනිත් අපේ ෆයිටෝකෙමිකල්ස් හැටියට යන ඖෂධ වශයෙන් යන නොයෙකුත් රසායන ද්‍රව්‍ය අපේ පරිභෝජනයට අපි ගත යුතු අවස්ථාවල් ඒ වගේම ඒවා අපෙන් මග ඇරලා වෙන් කරලා යන්න ඕන අවස්ථාවල් මගේ පළවෙනි මේ ස්ලයිඩ් එකෙන් පෙන්වන්න කරන්නේ ඇත්තටම අර මම හිතන්නේ අපේ මහතුරු මුලිනුත් කිව්වා මේ ටර්කි එක්ස් ඩිසීස් කළුකුමාලට හැදිච්ච නොදන්නා ලෙඩේ එක්ස් කියලා නම් කරේ ඒකයි 1960 බ්‍රිතාන්‍යයේ මේකෙදී ඇත්තටම මේ කළුකුම් ලක්ෂ ගාණක් මිය ගියා දිනක් දෙකක් ඇතුළත ඒ අවස්ථාවේ තමයි ඒ ආහාරයට ගත්ත සතුන්ට ආහාර වශයෙන් භාවිතයට දීපු ආහාරය පරීක්ෂාවට ලක් කරේ රසායනඥයෝ ඒ පරීක්ෂාවට ලක් කිරීමේදී ඒගොල්ලන්ට බලා ගන්න පුළුවන් වුණා thin layer chromatography paper chromatography වගේ ටෙක්නික් එකකින් මේකේ තියෙනවා සංයෝගයක් මෙච්චර කල් ඒ අය නොදකපු ඒ සංයෝගය අපි paper chromatography එහෙම නැත්නම් thin layer chromatography එක දැනට රසායනාගාරවල කරන විදිහට යම්කිසි ආකාරයකින් වෙන් කළා අපි පාරජම්බුල UV කිරණ 364 වේව්ලෙන්ත් එක තියෙන මේ වගේ කැටට දාලා බැලුවාම පේනවා ෆ්ලොරසන්ස් ඒ ෆ්ලොරසන්ස් තියෙන කම්පවුන්ඩ් මුලින් දැක්කේ එකයි ඇත්තටම ඒගොල්ලෝ සැක කරා ඒක ඊට පස්සේ තවත් දුරටත් විශ්ලේෂණය කිරීමේදී ඒක ඒගොල්ලන්ට දෙකකට වෙන් කරගන්න පුළුවන් වුණා. එකක ෆ්ලොරසන්ස් අපිට පේන්නේ බ්ලූ නිල් පාටින් අනිත් එක කොළ පාටින්. එතකොට ඒ නිසා ඒගොල්ලෝ එකක් බ්ලූ B හැටියටත් අනිත් එක G හැටියටත් නම් කරේ. ඒක තව දුරටත් ඒගොල්ලෝ විශ්ලේෂණය කරනකොට මේක දෙකක් නෙමෙයි හතරකට බෙදුණා. ඒ B1 and B2 කියන දෙක උඩින් G1 and G2 කියන දෙක යටින් ඇෆ්ලොටොක්සින් වල මූලික ආරම්භය පටන් ගත්තා. අපි කවුරුත් කතා කරා මම හිතන්නේ නැවත පැහැදිලි කරන්න ඕනේ නැහැ. ස්වාභාවිකව හැදෙන පුස් වර්ග වලින් ජනිත වෙන රසායනිකයක්. ඒ කියන්නේ පුස් වර්ගය මේක යම්කිසි ධාන්‍යයක එහෙම නැත්නම් ආහාරයක හැදුනටම එකපාරටම ඇෆ්ලොටොක්සින් නෙවෙයි. මේ පුස් වර්ගය හැදිලා ඒක මෝරන්න ඕන. ඒක ගිහිල්ලා ඒක හැදෙන ෆෘටින් බොඩිස් වල තමයි මේ ඇෆ්ලොටොක්සින් කියන සංයෝගය හැදෙන්නේ. හැදිලා ඒක අරකේ අර ස්ටෙම් එක දිගේ ආපහු වෙනවා තමන්ගේ ඒ ආධාරකයේ මතට සබ්ස්ට්‍රේට් එකට. ඇවිල්ලා තන්පත් වෙනවා. මේක රසායනිකයක්. ඒක එතකොට ජීවීය ගතික ලක්ෂණ නැහැ. ඒක අපිට බෙයින් කර ගැනීම අර රත් කිරීමෙන් තැම්බීමෙන් වෙන ක්‍රමයකින් ඩිස්ට්‍රක්ට් කරන්න බෑ. මොකද මේක අපි ගත්තොත් භෞතික ගති ලක්ෂණ ඊටම ස්ථායී සංයෝගයක්. අපි කලින් කතා කරා වගේම මේකෙන් වෙන ලෝකෙට වෙලා තියෙන හානිය 25%කට වැඩිය අද පවතින ධාන්‍ය වලින් හානියටපත් වෙනවා. එකක් මාකට් කරන්න බෑ. ඒවා
ඉන්ටර්නැෂනල් අන්තර්ජාතික වෙළඳපොලේ මිලදී ගන්නෙ නැහැ ඇෆ්ලටොක්සින් වලට රෙගියුලේටරි ඉෂුස් දාලා තියෙන නිසා. ඒ වගේම ඇටවල ධාන්‍ය ඇටවල පැලවෙන ප්‍රමාණය ජර්මිනේෂන් රේට් එක අඩු වෙලා. grain quality එක අඩු වෙලා. limiting factor for export to developed countries as regulations are stringent. අතන දැන් ලංකාවේ තිබුණු ලංකාවට වුණත් ලෝකයේ අනිත් රටවල් වල වුණත් තිබුණු මේ regulations අවුරුදු 10න් 10ට වගේම අඩු වෙලා. දැන් මුලින් තිබුණේ අපිට 50ක් වගේ 50 ppb. ඒක ඊට පස්සේ 30 parts per billion B අකුර. දැන් 10යි. ඒක තමයි මම ඒ limitations වලට එන්න. ඒ වගේම ඇෆ්ලොටොක්සින් ගත්තහම අපි පැහැදිලි කරා වගේ අක්මාමේ ඇති වෙන පිළිකාව තමයි මූලිකම එක. ඒ වගේම හුඟක් ඇෆ්‍රිකානු රටවල් වල මේ malnutrition මේ පෝෂණය ලබා ගැනීමට තියෙන තත්ත්වය අවහිර කරනවා. මොකද මේ ප්‍රෝටීන DNA මේ ඇෆ්ලොටොක්සින් එක්ක බයින්ඩ් වෙන තත්ත්වයකට එනවා. ඊට පස්සේ ඒක ශරීරයට අවශෝෂණය කරගන්න බෑ. ඒ නිසා සමහර වෙලාවට පෝෂණීය ආහාර ගත්තත් ඇෆ්ලොටොක්සින් කලින් ඇවිල්ලා තිබුණා නම් ඒ ළමයි විශේෂයෙන්ම මේ ශාරීරික malnutrition බවට පත් වෙනවා. අපි කතා කරේ දැන් ඔය ඇෆ්ලොටොක්සින් ගැන විතරයි. නමුත් බලන්න දැන් තියෙන අලුත් ඔක්‍රොටොක්සින්, fusarium toxins, fumonisin, cerealenone, T2 toxin, deoxynivalenol, nivalenol and patulin. විශේෂයෙන්ම ඇපල් ජූස් වගේ ඒවා පැතියුලින් වලට හුඟක් රටවල ටෙස්ට් කරනවා. ලංකාවේ දැන් ඔක්‍රොටොක්සින් වලටත් හුඟක් අය ටෙස්ටිං ඉල්ලනවා. විශේෂයෙන්ම අපෙන් පිටරට මේ කුඩුබඩු ගන්න අය. කුඩුබඩු වල තියෙන ලොකු තර්ජනයක්. විශේෂයෙන්ම සාදික්කා, නට්මෙග්, ගම්මිරිස්. ඒ දෙකේ ඇෆ්ලොටොක්සින් ඇනලයිස් නොකර සමහර වෙලාවට ගැනුම්කරුවෝ ගන්නෙ නැහැ. ඉතින් ඒ නිසා අපි කොහොමද මේකෙන් බේරෙන්නේ කියන එක ලොකු ප්‍රශ්නයක්. අර කතා කරපු මේ වර්ග ටික ඔය තියෙන්නේ විශේෂයෙන්ම ඇෆ්ලොටොක්සින් B1, B2, G1, G2 ඒ වගේම ඇෆ්ලොටොක්සින් M1. M1 කියන්නේ කිරිවලට ඇෆ්ලොටොක්සින්. ඇෆ්ලොටොක්සින් B1 අපේ එළදෙනෙකුට අපි කැවුවහම පුණක් විදියට එයින් 200ක් එකක් බවට පත් වෙනවා M1. ඒ නිසා සත්ව ආහාරවල තියෙන ඇෆ්ලොටොක්සින් ප්‍රමාණය සතුන්ගේ මස් වලට කිරිවලට ඊළඟට යනවා. ඒ නිසා M1 වලට තියෙන ලිමිට් එක 1 ppb. ඒක තවත් අඩු වෙයි කියලා හිතනවා. විශේෂයෙන්ම ළමයි සහ අනිකුත් පරිභෝජන රටාවල් එක්කත් ඒක වෙනස් වෙන නිසා. ඒ වගේම අර කිව්වා වගේ පෝස්ට් හාවස්ට් ඒ කියන්නේ පසු අස්වනු කාලයේ සැකසුම ඉතාම වැදගත්. පුස්න හැදෙන්න. ඒකම අපි දැනගන්න ඕන ප්‍රී හාවස්ට්. මේ මලට යනවා ඇෆ්ලොටොක්සින් ජීන් එක. විශේෂයෙන් රටකජු. ඒ වගේම බඩඉරිඟු. මල හැදෙනකොටම මේකට ගිහිල්ලා වැවුනට පස්සේ හැදෙන කරලේ හැදෙන අටෙත් ඇස්පර්ජිලස් ෆ්ලේවර්ස් තියෙනවා. එතකොට ඒකෙන් හැදෙන්න පුළුවන් ඇෆ්ලොටොක්සින් ප්‍රමාණයකුත් තියෙනවා. ඒ නිසා වළක්වා ගැනීම ඊටාම දුෂ්කරයි අපි මුලින්දම පාලනයකට නොගියොත්. ඒ වගේම අර කිව්වා වගේ improper storage in favor of say growth of molds. අර කිව්වා තෙතමන ප්‍රමාණය 14%කට වඩා අඩු කර නොගත්තොත් සෑහෙන ප්‍රශ්නයක් වැවෙන්න තියෙන ඉඩ කඩ හුඟක් වැඩි. මම මේ රසායනඥයෙක් හැටියට සාමාන්‍යයෙන් මේ වුණ වෙලාවක අපිට පෙන්වන්න වෙනවා මේ ස්ට්‍රක්චර් අර කුමරින් ඒ වගේම බයිෆියුරාන් රින්ග්ස් දෙක එකතුවක් තමයි මේ පෙන්වුම් කරන්නේ. අපිට පේනවා ඒකේ ෆන්ක්ෂනල් ගෲප් එක එක තැන් වලට යෙදෙන හැටියට තමයි මේක වර්ග කරලා තියෙන්නේ. විශේෂයෙන්ම අර 5 member ring එකේ තියෙන ඩබල් බොන්ඩ් එක. ඒක තමයි ඇක්ටිව් එක පොයින්ට් එක.
ඒක ශරීරයට ගත්තට පස්සේ ඒකෙන් හදනවා ඉපොක්සයිඩ් කියන සංයෝග. ඉපොක්සයිඩ් එක හැදුනට පස්සේ අක්මාවේ ඒ වගේම ශරීරයේ මේ මාංශ තුල අර ප්‍රෝටීන් නැද ගැනීමේ හැකියාව ගොඩක් අඩු කරනවා. ඒ වගේම low molecular weight, soluble in methanol, acetone, acetonitrile, benzene and chloroform වතුරේ දිය වෙනවා. එක්තරා ප්‍රමාණයකට මෙච්චර හොඳට දිය වෙන්නේ නැහැ. Fluorescence under UV, stable at high temperature, susceptible to alkaline hydrolysis and acid treatment. B1 කියන එක අපිට පුළුවන් G2A විදිහට වෙනස් කරන්න acid treatment එකකින්. මේ ඔක්කොම ඇෆ්ලටොක්සින් ಜಾති ගත්තොත් දැනට 16ක් විතර හඳුනාගෙන වෙන් කරලා තියෙනවා. ඒ වගේම කිව්වා වගේ M1 and M2 මේ මිල්ක් වල මෙටබොලයිට්ස් හැටියට එන්නේ අර මුලින්ම කිව්වා වගේ ඇස්පර්ජිලස් ෆ්ලේවර්ස් කියන එකේ A අකුරයි ෆ්ලේවර්ස් කියන එකේ FLV කියන අකුරු තුන අරගෙන තමයි ඇෆ්ලටොක්සින් කියන එක හැදිලා තියෙන්නේ. ඇත්තටම මුලින්ම මම දැක්ක මේ පොල් තෙල් ප්‍රශ්නයයි ඒවා ආපු වෙලාවේ මාධ්‍ය දාලා තුනේ ඇල්ෆා ටොක්සින් කියලා අර ග්‍රීක ඇල්ෆබෙට් එකේ තියෙන. ඒක ඇෆ්ලව එන්නේ කොහොමද කියලා මම හිතන්නේ දැන ගැනීමත් වැදගත්. ඒකම අපි දන්නවා මේ ෆ්ලේවර්ස් එක හදන්නේ B1 and B2 විතරයි. පැරසිටිකස් එක හතරම හදනවා. ඒ වගේම අර මම කියපු අනිත් ඔක්‍රටොක්සින්, පැතුලින්, සෙරනෝන්, ඩොන්, DON කියන්නේ ඩියොක්සින් වැලිනෝල් ඒවට ආවේනික විශේෂ මේ පුස් වර්ග තියෙනවා. ඒවෙන් හැදෙන වෙන් જાතියව තමයි නම් කළේ. ඒ වගේම මේකේ විෂ ගත්තොත් B1 එක තමයි වැඩිම විෂ. ඊළඟට G1 ඊළඟට B2 and G2. අර මේකේ විෂ ප්‍රමාණයන් අපි සංසන්දනය කරොත් පොටෑසියම් සයනයිඩ් වගේ එකක් ගත්තොත් ඊට වැඩිය 10 වාරයක් මේක විෂයි. ආසනික් වගේ 70 ගුණයක්. මෙලමයින් අර පහුගිය දවස්වල කිරිවල පිටිවල තියෙනවා ඒක මෙලමයින් වගේ 420 ගුණයක්. ඒ වගේම කාසිනෝජෙනිසිටි පිළිකාය ඇති කරන්න තියෙන හැකියාව ගත්තොත් ඩයිමීතයිල් නයිට්‍රෝසෝයමින් වගේ 70 ගුණයක්. බෙන්සින් හෙක්සක්ලෝරයිඩ් අර උකුණන්ට දාන්නේ ඔළුවට මරන්න. ඒක මම දන්නවා මේ ලංකාවේ බෙහෙත් හැටියටත් ඔය එක ෆාමසි වල හදලා විකුණන්න දාලා තියෙනවා. ඒ වගේ එකක් එක්ක 10000 times විතර විසයි. මේ තියෙන්නේ සාමාන්‍ය අපිට දකින්න ලැබෙන හොඳටම නරක වෙච්චි මේ අවස්ථාවක සමහර වෙලාවට බඩයිනිකු වෙන්න පුළුවන්, රටකජු වෙන්න පුළුවන්, විශේෂයෙන්ම කහ පාටට හුරු කොළ පාට පුස් විශේෂය Aspergillus flavus, Aspergillus parasiticus කියන දෙකට ආවේනික ලක්ෂණ. ඒ වගේම අනිත් පැතුලින් වගේ විෂ ද්‍රව්‍ය හදන පුස් වර්ග හැදෙන කෑම විශේෂ ආහාර භෝග ගත්තොත් හැම දෙයකම වගේ පුළුවන්. ඒ කියන්නේ මේ ධාන්‍ය වර්ග මේ ඖෂධ අපේ බෙහෙත් බඩු කුණු බඩු ඒ දෙකේම තියෙන පුළුවන් අවස්ථා තියෙනවා. ඒ වගේම මිල්ක් ප්‍රොඩක්ට්ස් සත්ව ආහාර meat and poultry products ඒ කියන්නේ අර සත්තුන්ගෙන් එන ඒවා nuts and oil අපි අද කතා කරන්නේත් මේ coconuts ප්‍රධාන එක. ඒ වගේම palm oil වල උනත් එන්න පුළුවන් කටුපොල් වල පොඩි ගෙඩි හරියට process නොකරොත්. දැන් අපි දන්නවා සාදික්කා හුඟක් වෙලාවට ලංකාවේ නම් එහෙම වෙන්නේ අඩුයි. නමුත් processing වලදී හරියට නොකරන නිසා. නමුත් මම දන්නවා ග්‍රැනේඩා වගේ රටවල් වල බිමට වැටුනහම සමහර වෙලාවට සතියක් විතර යනකම් ගන්නෙ නැහැ. එකතු කරන්නේ නැහැ. මේක බිම තියෙන කාලේ සාදික්ක ගෙඩිය වටේ පුස් ඇදිලා. එතකොට සාදික්ක වල අනිත් එක මේදේ වැඩියෙන් තියෙන කුඩු බඩුවක්. ඒ නිසා හැදෙන්න තියෙන ඉඩකඩ ඉතා අධිකයි. මේ permissible level මේක මම මේ chart එක අතරම ටිකක් පරණයි. සමහර වෙලාවට මේ values පොඩි වෙනස්කම් වෙන්න පුළුවන්. අපිට පේනවා විශේෂයෙන් මේ US Food and Drug Administration එකේ දීලා තියෙන values codex එහෙම නැත්නම් European Union එකේ තියෙන values වලට වඩා ටිකක් ඉහළයි.
නමුත් දැන් ලංකාවේ හුඟක් වෙලාවට යන අපේ භෝග ගත්තොත් යුරෝපියන් යුනියන් එකටත් යන නිසා අපිට ඇඩිය වෙලා වෙන්න වෙලා තියෙන්නේ මේ යුරෝපියන් යුනියන් එකේ තියෙන සම්මතයන් එක්ක. මට විශේෂයෙන්ම කතා කරන්න කියලා තුන මේ detection and quantification of aflatoxin B1 in corn and corn grown in soils in district of Anuradhapura in Sri Lanka. මේ මෑතකදී 2020 ශ්‍රී ජයවර්ධනපුර යුනිවර්සිටි එකේ මම හිතන්නේ මේ කළා තියෙන මහත්තුරු පබ්ලිෂ් කළා තියෙන සංගරාව contamination of up to 60 to 70 parts per billion දැකලා තියෙනවා. While majority of soil had 350 to 400 ppb of aflatoxin B1 level. පස්සේ while 22 samples were free of aflatoxin B1. 23 samples were within the acceptable level. මේ හේලියොන් කියන සංග්‍රහයේ මේ අවුරුද්දේ එක නිකුත් වෙලා තියෙනවා 2020 ඒක බලන්න පුළුවන්. ඒ වගේ මේ සංග්‍රහයේ පළ වෙච්ච මේ දත්තයන් එකතු කරලා ලෝකයේ අනිත් රටවල් වල විශේෂයෙන්ම තියෙන aflatoxin අඩංගු වෙලා සිදු වෙච්චි අපි දන්නවා මේ මරණ විශේෂයෙන්ම අර සඳහන් කරා මේ ඉන්දියාවෙත් ශ්‍රී ලංකාවෙත් සඳහන් වෙනවා ශ්‍රී ලංකා අනුරාධපුර corn rate of contamination 63.33%, corn grown soil 90%, B1 හොයාගෙන තියෙනවා සාමාන්‍යයෙන් 70 ppb කියන ලෙවල් එකට ලංකාවේ. ඒ වගේම පස්සේ 350 to 400 parts per billion level එකකට. මේ කොඩෙක්ස් එකේ දාලා තියෙන සාමාන්‍ය දැනට තියෙන ප්‍රමාණය 15 micrograms per kilogram. ඒ කියන්නේ 15 parts per billion ස්පෙસિෆයි කරලා තියෙන. හැබැයි ඒකේ විශේෂ ආහාර වර්ග වලට නම් කරලා තියෙනවා. දැන් ඔයිල් වලට ගත්තොත් ඒකට සඳහනක් නැහැ. ඒක නිසා අපිට ඒක ෆ්ලෙක්සිබල් විදියට වෙනස් කරගන්න පුළුවන් වෙන්න ඕන. ඉතින් මම ඒ ගැන විශේෂඥ විශේෂයෙන්ම රෙගියුලේෂන් කියන. This is a survey aflatoxin contamination of coconut products in Sri Lanka. ඇත්තටම මේ කොකොනට් වල මේ ප්‍රශ්නේ එහෙම නැත්නම් aflatoxin මේ සම්පූර්ණ අධ්‍යයනය පටන් ගත්තේ පෙරදින විශ්වවිද්‍යාලයේ. ප්‍රොෆෙසර් මහාචාර්ය එස්.එන්. නරසකුලරත්න ඒ වගේම උපාලි සමරජීව. ඒ අය පර්යේෂණ පත්‍රිකා ගණනාවක් කරලා තියෙනවා. මම හිතන්නේ මේ අපේ විද්වතුන් අපේ වෛද්‍යවරුන් මේවා කොච්චර දුරට අධ්‍යයනය කරනවද කියන එක ලොකු ගැටලුවක්. මේවා බලනවා නම් මේවා මෙහා වෙනවා නම් ඇත්තටම පැහැදිලි. 1980 මේ කරපු ප්‍රතිඵල 45 large scale mills in the coconut triangle of Sri Lanka were studied for aflatoxin, copra, oil and press cake. Sample 344. Approximately 50% contain medium high level 0.05 to 1 milligram per kilogram. parts per million. ඒ කාලේ බලලා තියෙන මේ parts per million වලින් ඒක බිලියන් වලට ගියොත් 1000න් වැඩි කරන්න ඕන. එතකොට කොච්චර ප්‍රමාණයකින් මේ තිබුණු aflatoxin ප්‍රමාණද නිර්ණය වෙලා තියෙන්නේ. 50ත් 1000ත් අතර parts per billion ප්‍රමාණයක් තිබිලා තියෙනවා. ඉතින් ඒ සංග්‍රහවම ඒ වගේම මම ඇත්තටම මේ තාමත් ප්‍රොෆෙසර් සමරජීව මගේ ගුරුවරයෙක්. ඒ නිසා මේ ප්‍රශ්නය ගැන තාමත් දැනුවත් වෙනවා. ඉතින් මට මේ ඒ මහත්තයාගේ ඒ කාලේ කරපු මේ පර්යේෂණවලදී සඳහන් කරපුවත් තමයි විශේෂයෙන් මේක සඳහන් වෙලා තියෙනවා. මේ පොඩි පරිමාණයේ පොඩි මෝල් හිමියන්ගේ තිබුණු තෙල් වල විශේෂයෙන්ම aflatoxin ප්‍රමාණයන් වැඩි කියලා. ඒකේ මූලික හේතුව තමයි අර කොප්පරා අපි පාවිච්චි කරන්න සැකසෙන අවස්ථාවේදී ඒ primary processing conditions ඒ හරියටම තිබුණේ නැත්තම්. අපි දන්නවා මේ බුහු පොල් කියන්නේ බුහු පොල් මම කාලක් තියෙනවා. aflatoxin හැදුනේ නැහැ, දන්නේ නැහැ. නමුත් අපි දන්නවා ඒකේ අගුණයක්
තිබුණයි කියලා අපි දන්නේ නැහැ කාලේ. ඔය පොස්ට් ටිකක් තිබුණාද කියලා ඔහොම පිහ දාලා අපි ඕක හිඳින්න ගන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් සත්ව ආහාරයකට දෙන්න පුළුවන්. නමුත් අපි දැනගත්තට පස්සේ මේකේ මේ වගේ දෙයක් විසක් තියෙන්න පුළුවන් කියලා අපි එතෙන්දී සෑහෙන සැලකිලිමත් වෙනවා. මම හිතන්නේ ඒ යම්කිසි දැනුවත් කිරීමක් එක්තරා දුරකට හේතු වෙන්නේ නැති අර ડોક્ટર රණවීර කිව්වා වගේ. දැන් බඩීරුංග වල ප්‍රශ්නේ. ත්‍රිපෝෂායතනය. ඇත්තටම මම ITI යතේ ඉන්නකොට ලංකාවේ මේස් ගන්න බෑ. පිටරටින් ගෙන ආපු බඩීරුංග වල පාවිච්චි කර ත්‍රිපෝෂ වලට. aflatoxin levels beyond the consumption levels. ඉතින් අපිට ඇත්තටම ඒ කාලේ එවනවා ඒගොල්ලෝ ටෙන්ඩර් වලින් ලංකාවෙන් ගන්න ඒවයි පිටරටින් ගන්න ඒවා දෙකම මම හිතන්නේ තාමත් එනවා ඇති ડોક્ટર මේ සිරිමල් අපිට පෙනිච්ච දෙයක් තමයි ඒ ලංකාවේ ඇතිවෙච්ච හයි ඇෆ්ලොටොක්සින් ප්‍රමාණයන් මේ අපි දන්නවා ත්‍රිපෝෂ විශේෂයෙන්ම කිරි දෙන මව්වරුන්ට ලදරුවන්ට දෙන ආහාර. එතකොට ඒවැ තියෙන්න පුළුවන් ඇෆ්ලොටොක්සින් ප්‍රමාණය ඉතාම අවම විය යුතුයි. ඉතින් ඒ තත්ත්වය නිෂ්පාදනය කරන්න බෑ. මේ ලංකාවේ තිබිච්ච නිෂ්පාදන රටාවන් එහෙම නැත්නම් පසුඅස්වන තාක්ෂණ ක්‍රමවේද නිවැරදිව නොතිබිච්ච නිසා. මම දන්නේ නැහැ කොයිතරම් දුරට දැන් දියුණු වෙලාද කියලා. අර වෛද්‍ය පාදිනිය මහත්තයා කිව්වා වගේ අපි මේ කන්සර්ටඩ් එෆර්ට් එකක් ගෙන්න ඕන. රසායන විද්‍යාඥයෝ, කෘෂි විද්‍යාඥයෝ, අනිකුත් වෛද්‍යවරු කොහොමද මේ ප්‍රශ්නෙට නිවැරදි විසඳුම් දෙන්නේ? වස මුලින්ම මේකට ඇතුල් වෙන ස්වභාවික ක්‍රමවලින් අපි වළකින්නේ කොහොමද කියන එක ගැන සෑහෙන අධ්‍යයනය කළා සංවිධානය වෙලා ඉස්සරහට යන්න ඕන තත්ත්වයක් තියෙනවා. Nearly 38% of coconut oil samples are contaminated with aflatoxin. මේ 2019 ෆුඩ් කන්ට්‍රෝල් කියන අන්තර්ජාතික සංග්‍රහවට ඉදිරිපත් කරපු පෙරදිනිය ඒතර විශ්වවිද්‍යාලයේම පර්යේෂණ පත්‍රිකාවක්. Total aflatoxin contamination in coconut oil range from 2.25 to 72.7 microgram per kilogram. Aflatoxin B1 contamination in coconut oil range from 1.76 to 60.92 microgram per kilogram. Certain coconut oil products available in Sri Lanka may pose a health risk. මේ කියලා තියෙන්නේ 2019. Aflatoxin contamination in 6 other vegetable oil types tested were below 0.8 microgram per kilogram. ඒ අධ්‍යයනයේ ඒගොල්ලෝ කියලා තියෙනවා aflatoxin contamination in 7 edible vegetable oil types obtained from Sri Lanka market coconut oil sample 32ක් palm olein sample 5ක් sunflower සූර්යකාන්ත තෙල් 5ක් sesame oil තල තෙල් 5ක් olive oil sample 5ක් soya තෙල් 4ක් and adhering corn oil 3ක්. Coconut oil included locally produced branded products 16 and unbranded product 16, whereas the other vegetable oils included only the branded products, most of which were imported. ඉතින් මේ මම කියන්නේ විද්‍යාඥයෝ විසින් පර්යේෂණ කළා සම්මත කරලා විශේෂයෙන්ම අපි කියනවා මේ peer reviewed journals කියලා. යම් කිසි පිළිගත් රසායනඥයන් පිරිසක් විසින් අනුමතයට එහෙම නැත්නම් විමර්ශනයට ලක් කළා මේ මුද්‍රණය කරලා ප්‍රසිද්ධ කරපු දත්ත. ඉතින් අපි දැනගන්න ඕන. මේවා කරලා මෙහෙම දැනුම් දීලා තියෙනවා. ඉතින්දී අපි මොකද්ද ඉස්සරහට මේ වෙන තත්ත්වය ගැන කළ යුතු දෙයක් කියලා. ඒකයි මම කියන්නේ රසායන විද්‍යාඥයෝ හැටියට අපි කිව්වට මම දන්නේ කී දෙනෙක් අහනවද මේක කියලා. ඉතින් ඒ නිසා ඒක දැකපු වෙලාවේ ඒකට ගත යුතු පියවර අවශ්‍ය මේ උදවිය මම හිතන්නේ පරිපාලනය වෙන්න පුළුවන් රජය වෙන්න පුළුවන් එකතු වෙලා
මෙන්න මෙහෙම තත්ත්වයක් තියෙනවා. අපි මේකට කරන්න ඕන විසඳුම මොකද්ද? එහෙම වුණාද? එහෙම වෙනවද අද? ඉස්සරහට වෙයිද? ඒ වගේම අර මේක ඩිටොක්සිෆිකේෂන් මේක හැදුනට පස්සේ නැති කරගන්නේ කොහොමද? ඒක බරපතලම ප්‍රශ්නයක්. නැති කරන්න පුළුවන්. හැබැයි ඒ පොල් තෙල් කන්න බෑ ඊට පස්සේ. මේක අර කියපු උෂ්ණත්වය 269යි බොයිලිං පොයින්ට් එක. ඒ ගානට රත් කරලා කිසිම ආහාරයක් කන්න බෑනේ. ඒ නිසා තම්බලා කුමාලයවල ඒක වැඩක් නැහැ. ඊළඟට අපිට පුළුවන් ඇමෝනියා වගේ ට්‍රීට්මන්ට් එකක් කරන්න. එතකොට මේ තෙල් වලට එන රස එහෙම නැත්නම් ඒකේ ගුණ තෙල් වල තියෙන ගුණ සෑහෙන ප්‍රමාණයක් අඩු වෙනවා. ක්ලෝරින් යොදන්න පුළුවන්. අපිට කන්න බෑ ඒක. ඉතින් ඒ වගේ මේ ඩිකන්ටැමිනේෂන් මෙතඩ්ස් හැටියට තියෙන සූර්යාලෝකය මම හිතන්නේ ප්‍රොෆෙසර් සමරජීවම කරපු පර්යේෂණයක් තියෙනවා. මේක පාරජම්බුල කිරණ වලට විනාඩි 7-8ක් විවෘත කළත් තුනි පටලයක් හැටියට ඇෆ්ලොටොක්සින් 5%කට 10%කට අඩු කරගන්න පුළුවන්. ඉතින් ඒක මම හිතන්නේ දැනටත් පර්යේෂණ කරලා බලන්න පුළුවන්. මොකද අපේ දැන් ඔය බොටල් වෝටර් බොන වතුර බෝතල් වලට UV ට්‍රීට්මන්ට් එකක් කරනවා. බොටල් වලට පුරවන්න ඉස්සෙල්ලා. අන්න ඒ වගේ ක්‍රමවේදයකින් මේ UV කිරණ වලින් මේ නරක් වෙච්ච පොල් තෙල් කොච්චර පිරිසිදු කරගන්න පුළුවන්ද කියලා මම බලලා නැහැ. බලන්න පුළුවන් කාර්මික තත්වයක් හැටියට අඳුර ගන්න පුළුවන්. ඉතින් අර මම කිව්වා වගේ මේ හොඳ බීජ අඳුනා ගැනීම ඒ වගේම පසේ පොළවේ ගුණාත්මක බව ආරක්ෂා කර ගැනීම නිසි වේලාවට අස්වනු නෙලීම පසු අස්වනු තාක්ෂණ නිමෙරදිව යොදලා තෙතමන ප්‍රමාණය නිශ්චිත 14% හරි 12% හරි ප්‍රමාණයට අඩු කළා භෝග ආරක්ෂණය තමයි කරන්න ඕනේ. මම කියපුව කරුණු දෙකම තමයි මේ ස්ලයිඩ් එකට අඩංගු වෙන්නේ. අර ඩයටරි එක්ස්පෝෂර් කියන්නේ දැන් විශේෂයෙන්ම අප්‍රිකානු වගේ රටවල් වල කන මේ ආහාර වශයෙන් ගන්න ප්‍රමාණය වැඩි ප්‍රමාණයකින් එන්න පුළුවන් මේ ඇෆ්ලොටොක්සින් ප්‍රමාණය ඊටාම අධිකයි. නමුත් අපි ඩෙවලොප් වර්ල්ඩ් එකේ එම්නම් දියුණු රටවල් වල 1 නැනෝග්‍රෑම් වගේ ප්‍රමාණයක් තමයි per body weight යන්නේ. අපි ඇෆ්‍රිකන් එහෙම නැත්නම් ඒෂියන් සබ් සහාරාන් වගේ රීජන් වල ගත්තොත් ඒක 100ක විතර නැනෝග්‍රෑම් ප්‍රමාණයකින් වැඩි වෙලා තියෙනවා. මේ again තියෙන්නේ මේ US Food and Drug Administration action level ඒගොල්ලෝ action එකක් ගන්න aflatoxin ප්‍රමාණයන් European Commission එකෙන් දාපු නිශ්චිත regulations ඊළඟට මට කතා කරන්න කියපු මේ මේක විශ්ලේෂණය කිරීම සම්බන්ධයෙන් මම හිතන්නේ මේ කෙටි වේලාවකදී අපිට පැහැදිලි කරලා දෙන්න පුළුවන් කියලා. නමුත් ඒ රසායනාගාරවලදී උනත් ඊටාම පරිස්සමින් භාවිතා කරන්න හැන්ඩල් කරන්න ඕන සබ්ස්ටන්ස් එකක් ඇෆ්ලොටොක්සින් කියන එක. අපි ගත්තොත් ඒක මේ ක්‍රිස්ටලයින් විදියට ස්පටික ආකාරයෙන් ගත්තොත් මෙහෙම අපි ලැබ් බෙන්ච් එක උඩ තිබුණොත් මෙහෙම ඇඟිල්ලට ඇදෙනවා. මේක ස්ටැටික් කම්පවුන්ඩ් එකක්. ඒ නිසා හැමදෙස්සෙම මේක සොලියුෂන් එකක් හදලා තමයි අපි භාවිතා කරන්න ඕන. මේ තියෙන ක්‍රම විශේෂයෙන්ම අපි ELISA කියන ඉමුනෝ ඇසෙස් සිස්ටම් එක thin layer chromatography ඒ වගේම high performance liquid chromatography ඒ වගේම liquid chromatography LCMS මම හිතන්නේ දැන් ITI ආයතනයේ භාවිතයට ගන්නවා මේ අලුත්ම ක්‍රමවේදයක් හැටියට. ඒ ක්‍රම ලංකාවේ තියෙනවා. නමුත් රසායනගාර කීපයක විතරයි තියෙන්නේ. මම හිතන්නේ මේ වැඩි විස්තර මම හිතන්නේ රසායනඥයොත් එක්ක අපිට පැහැදිලි කරලා කතා කරන්න පුළුවන්. මම හිතන්නේ මේ වගේ ප්‍රසිද්ධියේ මේ විශේෂයෙන්ම AOC Association of Official Analytical Chemists
ඒකේ මේ natural toxins කියලා chapter එකක් තියෙනවා chapter 49 ඒකේ සම්පූර්ණයෙන් විස්තර කරලා තියෙනවා. මේ විශ්ලේෂණ ක්‍රම මම හිතන්නේ ඒවා අපිට දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන්න වෙලා තියෙනවායි කියලා. මම ඇත්තටම මගේ මේ පැහැදිලි කිරීමේ මේක මම හිතන්නේ ඉස්සරහට බලන කෙනෙකුට ඕනනම් බලලා ඒවා පුළුවන් ක්‍රියාවට නගන්න. thin layer chromatographic method ඒ වගේම HPLC method එක දැන් මේ තියෙන මේ සටහනේ දැක්වෙන්නේ අපි අර thin layer chromatography plate එකකට aflatoxin හරියට spot කරලා separate කරලා බැලුවොත් අපිට බලා ගන්න පුළුවන් අර blue and green spots. එතකොට ඒ ස්පොට්ස් එක්කම අපේ සාම්පල් එකක් ඒ විදිහටම රන් කරාම එන ස්පොට් එකක් එකම තැන එනවනම් ඒකෙන් අපිට කියන්න පුළුවන් මේකේ aflatoxin තියෙනවා කියලා. ඒ වගේම එකෙන් අපිට ගණනය කරන්න පුළුවන්. දැන් අලුතෙන් තියෙනවා ගොඩක් ඔය ටෙස්ට් කිට්ස් එහෙම ක්වික් ටෙස්ට් මෙතඩ්ස් කියලා විශේෂයෙන්ම මේ immuno affinity columns ඒවා ලංකාවේ තියෙනවා. භාවිතයට ගන්න පුළුවන්. විශේෂයෙන්ම මේ සටහන මම දැම්මේ මේ රසායන විද්‍යාඥයෝ වැදගත් නිසා අර සාමාන්‍ය aflatoxin B1 කියන එක අපි ඇසිඩ් ට්‍රීට්මන්ට් එකක් කරාම ඒකේ අර ඩබල් බොන්ඩ් එකට පේනවා ඇති OH එකක් සම්බන්ධ වෙනවා. ඒකෙන් ඒකේ ෆ්ලොරසන්ස් එක 7-8 ගුණයකින් වැඩි වෙනවා. එතකොට අපිට පුළුවන් අර සුළු ප්‍රමාණයක් aflatoxin තිබුණත් ඒක එන්හෑන්ස් කරලා බලා ගන්න මේ වගේ ඩිරවටයිසේෂන් මෙතඩ් එකකින්. මේ තියෙන මේ වගේ ක්‍රොමටෝග්‍රෑම් එකක් අර ඩිරවටයිස් නොකරපු එකයි ඩිරවටයිස් කරපු එකයි අතර තියෙන වෙනස. ඒ වගේම මේ කිරිවල තියෙන aflatoxin M1 එක අවසාන වශයෙන් මම රෙකමෙන්ඩේෂන් කීපයක් වෛද්‍ය වෘත්තිකයන්ගේ සංගමයේ වගේම අපේ විද්වත් වෘත්තිකයන්ගේ සම්මේලනයේට find real causes for the increase of cancer patients in Sri Lanka. අපි කියන උඟක් වෙලාවට බීලා සිරෝසිස් හැදිලා මැරුණා කියලා. කවුද දන්නේ? aflatoxin නිසා අක්මා පිළිකාවක් හැදුනද කියලා. ඒ වගේම මේ පිළිකා රේට් එක වැඩි වෙන ප්‍රමාණයට මේ හිතන අනිත් කරුණුමද බලපාන්නේ aflatoxin උත් ඒකට යම්කිසි දායකත්වයක් දීලා තියෙනවාද? ඒ නිසා මම හිතන්නේ වෛද්‍ය වෘත්තිකයන්ටත් පුළුවන් යම්කිසි ඊට වැඩි නැඹුරුවක් යොදලා real cause of death for cancers in Sri Lanka, whether is there any contribution from the aflatoxin factor. ඊළඟට establish facilities in laboratories and accredit for aflatoxin testing. මම හිතන්නේ තාම laboratory කීපයක් විතරයි දැනට ලංකාවේ testing facilities ඇතුළේ තියෙන. ඒවා වැඩි කරන්න මම හිතන අවශ්‍යතාවයක් කියලා. Establish a Sri Lankan food safety authority in line with developing countries. මම හිතන්නේ අපේ වෛද්‍ය පාදිනිය මහත්තයත් ඒක සඳහන් කළා. ලෝකයේ අනිත් රටවල් එක්ක සංසන්දනාත්මකව ලංකාවෙත් ඒ වගේ ස්ට්‍රක්චර් එකක් හැදෙන්න ඕන. කියන්නේ මේ ෆුඩ් සේෆ්ටි ඔතොරිටි එකක්. බලය ඇති ඒ වගේම අවශ්‍ය රසායනඥයින් ඒ වගේම තීරකින් ඇතුව ගන්න පුළුවන් විදිහේ ටිකක් බලවත් යුනිට් එකක් ඕන වෙනවා. Upgrade Food Control Administration Unit of Health Ministry as Food Safety Secretariat. දැනට තියෙන මේ Food Control Administration Unit එක මම හිතන්නේ ප්‍රමාණවත් මදි, බල සම්පන්න මදි. Food Safety Secretariat එකක් වගේ unit එකක් මීට වැඩිය strong ආම්ස් ඇතුව දත් ඇතුව හපන්න පුළුවන් විදියට හදන්න කියලා මම යෝජනා කරනවා. බොහොම ස්තුතියි.